समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාර දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගත බෞද්ධ පින්නතුනි චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නයි මේ සත්පුරුෂ පිරිස මේ සූදානම් වෙන්නේ. පින්නතුනි අපි පහුගිය ධර්මදේශනාව නිමා කරන්නට යෙදුනේ අපේ ජීවිත මොනතරම් අනිත්‍යතාවයකින් යුක්තද, මරණය කොයිතරම් ඉක්මනට අපි හොයාගෙන එනවද, පෙර කරපු කුසල ශක්තිය මේ ජීවිතේ පවත්වගෙන යන්න කොයිතරම් උපකාර කරනවද කියන කරුණු කාරණා කෙටියෙන් සාකච්ඡා කරමින් තමයි අපි ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ. අවසාන වශයෙන් අපි සිහිපත් කරන්නට යෙදුණා අපි සිදු කරගන්න අකුසල කර්ම නිසා සතර අපායවල වල ඉපදිලා මේ සංසාරේ කොයිතරම් දුක් විඳින්නේ නැද්ද? සතර අපාය පිළිබඳව සිහිපත් කරලා ඔසුපත් නිරයන් පිළිබඳව සිහිපත් කරනකොට මහ පොළොවේ යට සාගරයේ මතු පිට ඔසුපත් නිරයන් පිහිටලා තියෙන බව සිහිපත් කරමින් ඒ කාරණාව තහවුරු කරන්න මිත්ත වින්දක ජාතක කතාවෙනුත් කරුණු කීපයක් ගෙනහැර දක්වමින් තමයි අපි ධර්ම දේශනාව නිමා කළේ. අපි ධර්ම දේශනාව අද එතන ඉඳලා ආරම්භ කරමු. මනුස්ස ජීවිතේ නැති වෙන්න විනාශ වෙලා යන්න බලපාන හේතු නම් කොයි තරම්ද කියන කාරණාවයි තවමත් මේ සාකච්ඡා කළේ.
එහෙමනම් පින්නතුනි මේ ලෝකේ තියෙන සමහර රටවල් ඒ රටවල් වල ජීවත් වෙන මිනිස්සු ඇතුළු අනිකුත් සත්ව වර්ග කොයිතරම් අපහසුතාවයකින් ජීවත් වෙනවද? සමහර රටවල් වල උණුසුම ඊටාම ඉහළයි. අපි සමහර කාලවලට අහනවා උණුසුම නිසා බොහෝ දෙනා මැරිලා. තව සමහර කාලවල අහනවා සීතල නිසා මැරිලා. ඉතින් එහෙමනම් අපේ මරණයට උණුසුම වැඩිවීමත් සීතල වැඩිවීමත් කියන මේ දෙකමත් බලපාලා තියෙනවා. දැන් එතකොට මේ කාලේ හැටියට කල්පනා කරලා බලහම පිළිත් සමහර රටවල් බොහෝම උෂ්ණත්වය වැඩි නිසා තමන්ගේ තාක්ෂණය පාවිච්චි කරලා එලි මහනත් වායු සමීකරණය කරනවා. මේ කාලේ එහෙමත් කරනවා. අපි සාමාන්‍යයෙන් ගෙවල් ඇතුළේ විතරනේ වායු සමීකරණය කළේ. මේ කාලේ එලි මහනෙත් එහෙම කරනවා. ජීවත් වෙන්න බැරි නිසා. පාරවල් වල තියෙන පාට වෙනස් කරනවා. කළු පාට පාරවල් සූර්ය තාපයේ දැඩිව උරා ගන්න නිසා ඒ පාරවල් වල නිල් පාට ගන්නවා මේ දවස්වල. උණුසුම වැඩි නිසා. මිනිස්සුන්ගේ ජීවිතවලට හානි කරන නිසා. මිනිස්සුන්ට එහි ජීවත් වෙන්න අමාරු නිසා. අපේ මරණයට කොයි තරම්නම් හේතු තියෙනවද? කාමරයක් ඇතුළට වෙලා ඊටාම පහසුවෙන් කාලය ගත කළාට එළියට බැස්සට පස්සේ ඒ දැඩි හිරු රශ්මිය වරුතු දෙන්නේ නැතුව මැරිලා යනවා. ඒ වගේම පිනතුනි තවත් නොයෙක් කාරණා අපේ මරණය සඳහා හේතු වෙලා තියෙන බව අපිට ඕන තරම් සාකච්ඡා කරන්න පුළුවන්. විශේෂයෙන් මේ කරුණ දක්වනකොට තමන් සංසාරේ කරගත්ත කර්ම නිසා මේ රටේ ජීවත් වෙන කාලේ විපාක දිය නොහැකි කර්ම පිට රටකදී අපිට විපාක දෙනවා. සමහර අය මේ රටේ ජීවත් වෙලා විදේශගත වෙලා අයිස් කඳු වලට යට වෙලා මැරිලා යනවා. සමහර රටවල සංසාරේ කරපු කර්මයේ තිබුණ තැන අයිස් කන්දකට යට වෙලා මැරෙන්න කර්මයක් තිබුණා. නමුත් ඉපදිච්ච රටේ එහෙම අයිස් කඳු නැති නිසා ඒකට පාර හැදුනා විදේශගත වෙන්න. එහාට ගියේ රැකියාවක් සඳහා. එහෙම නැත්නම් වෙනත් කාරණාවක් සඳහා. නමුත් සිද්ධ වුණේ පෙර කර්මයේ විපාකයේ විදිහට. නොයෙක් සුලි සුලං වලට, සුලි කුණාටු වලට, ජල ගැලීම් වලට භාජනය වෙලා මෙරෙලා යනවා. ඉන්නතනේ අපිට කොයිතරම් සම්පත් තිබුණත්, අපිට කොයිතරම් වස්තුව තිබුණත්, අපිට කොයිතරම් පිරිස් බලයක් හිටියත්, පෞල් පරම්පරාව කොච්චර ශක්තිමත් වුණත් කාත් කවුරුවත් නැතුව අසරණ වෙලා මැරලා යන අවස්ථා අපි ඕන තරම් දකිනවා. සමහර කෙනෙක් විදේශ රටක රැකියාවකට ගිහිල්ලා අනුන්ගෙන් ගුටි කකා නොයෙක් තාඩන පීඩන වලට ලක් වෙවි කාගේවත් පිහිටක් නැතුව දරුණු රෝගාබාධයන්ට පවා ගොදුරු වෙලා මැරිලා යනවා. අපිට හිතා ගන්නවත් බෑ කොහොම මැරෙන්නේ නැද්ද, මොන හේතුව නිසා මැරෙන්නේ නැද්ද කියලා. එහෙනම් කොයිතරම් අසරණ වෙනවද මේ ජීවිතය ඇතුළේ අපි. එහෙම ජීවිතයක් තමයි ඔබට මට මේ තියෙන්නේ.
අද මෙතන මෙහෙම වාඩි වෙලා අපි හිටියට හෙට දවසේ කොයි වාගේ ඉරණමකට මූණ දෙන්න වෙලා තියෙනවද කියන කාරණාව අපි දන්නේ නැහැ. ඒ තරම්ම අනිත්‍යයි. ඒ තරම් දුක්ඛදායකයි මේ ජීවිතේ. ඇයි ඒ තරම්ම දුක්ඛදායක වුනේ? පෙර කරලා තියෙන විවිධාකාර අකුසල කර්ම නිසා. ඒ කියන්නේ පින්නතුනි අපි පෙර ඒ තරම්ම අකුසල් කරන්න ඇත්ද? ජීවිතේක වැඩියෙන්ම කරලා තියෙන්නේ කුසල් නෙමෙයි අකුසල්. ඒ අකුසල් අපි කැමැති අකමැති හැම වෙලාවෙම විපාක දෙනවා. කුසල් කරලා තියෙනකොට සැප සහිතව විපාක දෙනවා. අකුසල් කරලා තියෙනකොට ඒක දුක් සහිතවම විපාක දෙනවා. පින්නතුනි අපි ළඟ ඉන්න අය අපි හදපු අය අපිට හැමදාම සලකයි කියලා බලාපොරොත්තු වුණ අය අපිට කවදාවත් ඒ විදිහට සලකයිද? හැදුවා බැලුවා ලොකු මහත් කළා ඉගැන්නුවා තාන්න මාන්න ළඟ තිබිච්ච දායාද මේ ඔක්කොම බෙදලා දීලා අපි කල්පනා කරනවා ඒ අය අපිට සලකයි කියලා. නමුත් අන්තිමට වෙලා තියෙන්නේ ඒ අය වෙන වෙන අයට සලකනවා මිසක් අපිට සලකන බවක් පේන්නේ නැහැ. හැබැයි ඒ අයගෙන් නමුත් සැලකුම් ලබන්න අපට අවස්ථාව නොලැබුණෙත් සංසාරෙම කරගත්ත තව වෙනත් අකුසල කර්මයක් එළඹිලා තියෙන නිසා. තාම නම් එහෙම එකක් එළඹිලා නැහැ වගේ අපි ඇයට. නමුත් හෙට එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්කමක් කොහොමත් නැහැ. අපි අර මුලින් කතා කළා වගේ අධික සීතල අධික උෂ්ණය තියෙන රටවල් වල ඉපදිලා සීතලෙන් උෂ්ණයෙන් පීඩාවට පත් වෙන්න තරම් කර්මයක් තාම විපාක දීලා නැති වුණාට හැබැයි ඒ වාගේ තැන්වල දුක් විඳින්න හේතු කරන කර්මත් මේ සංසාර ජීවිතේ කරලා නැහැ කියලා නම් කොහොමවත් කියන්න පුළුවන් කමක් නැහැ. පින්නතුනි මේ විදිහට සසර දුක් විඳින්න අකුසල රැස් කළා නම් මේ තරම්ම අකුසල රැස් කරන්න ඇත්තේ මොන හේතුව නිසාද? අඥානකම කියලා නිසා තමයි කියන්නේ. අකුසල රැස් කරලා තියෙන්නේ අඥානකම නිසා. සැපයට කැමති කවුරුවත් අකුසල් කරනවද? භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව මනාව පැහැදිලි කරනවා. සැප කැමති කිසි කෙනෙක් අකුසල් නම් කරන්නේ. සාමාන්‍යයෙන් අපිට දේශනා කරපු ප්‍රාථමිකම සීලය පන්සිල්. පන්සිල් වල පළවෙනි ශික්ෂාපදේ පාණාතිපාතා. කෙනෙක් නිදාගෙන ඉන්නකොට එයාට මකුණු කනවා. තව කෙනෙකුට මදුරුව කනවා. තව කෙනෙකුගේ උකුණු කනවා. දැන් එතකොට සැපයක් තියෙනවද? ඊට පස්සේ සැපයක් හොයන්න අපි මොකද්ද කරන්නේ? සැපයක් හොයන්න ගිහිල්ලා කරලා තියෙන්නේ තමන්ගේ සැපය තවත් නැති කරගෙන. මකුණු මරනවා. උකුණු මරනවා. මදුරුව මරනවා. එයි සැපසේ ඉන්නේ. නමුත් සැපයක්ද කරගෙන තියෙන්නේ? ආත්ම 100,000 ගණන් Tamanට දුක රැස් කරලා තියෙන්නේ. සැප හොයන්න ගිහිල්ලා කරලා තියෙන දුක රැස් කරපු එක. ඒකයි මම සඳහන් කළේ අඥානකම කියලා. අවබෝධයක් නැති නිසා තමයි සැපක් හොයන්න ඒ වාගේ අකුසලයක් කරලා තියෙන්නේ. ඥානවන්තයෝ කවදාවත් සැප වෙනුවෙන් ඒ වාගේ අකුසල රැස් කරන්නේ නැහැ. ඊළඟට පින්නතුනි මෙහෙම වෙන බව එහෙම නැත්නම් අපි මැරෙන බව අනු මර ඉන්න අපි දවසක මැරෙන බව අපි හොඳට කල්පනා කරන්න ඕනේ. මේ කොව්ව කළත්
දවසක මමත් මැරෙනවා. ඒ මැරුණ දවසක අපි කොයි වාගේ උපතක් ලබයිද කොයි වාගේ ජීවිතයකට යයිද කියන කාරණාව තමයි අපිට තාම තේරෙන්නේ නැත්තේ. අපිට නොතේරෙන දේ අපේ භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නලා දුන්නා. ආන් ඒකයි සඳහන් කළේ අකුසල් රැස් නොකර මැරෙන බවම මනාව දැනගෙන හැම වෙලාවෙම අපි මරණයටම සූදානම් වෙන්න ඕනේ කියලා. ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙන්න සූදානම් වෙනවා කියන එකයි. ඒ කාන්තේම මැරෙනවනේ. ඒ කාන්තේම මැරෙනවා නම් ඒකට සූදානම් වෙන්න ඕනේ. එහෙනම් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ මරණයට තමයි ලකලැස්ති වෙන්නේ. වෙනත් වැඩක් කරන්න යනකොට හෙට අනිද්දට ගමනක් යන්න තියෙනකොට ගෙදර උත්සවයක් වාගේ යෙදෙනකොට බොහෝ බඩු බාහිර ආදී එකතු කර රැස් කර අපි ඒකට සූදානම් වෙනවා. දානි ගෙදරටත් සූදානම් වෙනවා. මගුල් ගෙදරටත් සූදානම් වෙනවා. වන්දනා ගමනටත් සූදානම් වෙනවා. මේ හැම එකටම සූදානම් වුණා වගේ මරණ ගෙදරටත් සූදානම් වෙන්න වෙනවා. ඒ වෙන කාගේවත් මරණ ගෙදරට නෙමෙයි තමන්ගේ මරණය වෙනුවෙන් සූදානම් වෙන්න වෙනවා. අන්න ඒ පුද්ගලයාට තමයි මරණ මංචකේ සතුට ඉතුරු වෙන්නේ. අන්න ඒ වෙනුවෙන් තමයි පින්නතුනි මේ මරණ සතිය අපට අවශ්‍ය වෙන්නේ. අප්‍රමාදී බව ඇති කරගන්න. නිතර මරණය සිහිපත් කරනවා. ඒ පුද්ගලයා හැම වෙලාවෙම මරණයට සූදානම් වෙනවා. අප්‍රමාදී පුද්ගලයෙක්. එහෙනම් මරණ සතිය මොකටද? අප්‍රමාදයේ ඇති කරවලා වහ කුසල් සම්පූර්ණ කරවලා කුසල් පෝෂණය කරවලා කුසල් මත මේ ජීවිතේ පොහොසත් අය බවට පත් කරන්න. මොන වගේ පොහොසත් අයද? කුසලයෙන් පොහොසත් අය බවට පත් කරන්න. මරණ සතිය අපිට උපකාර වෙනවා. අන් ඒ නිසාත් මරණ සතිය මේ සංසාරගත ජීවිතයේ දිනන්න විශාල මෙහෙවරක් අපි වෙනුවෙන් සම්පූර්ණ කරනවා. මෙහෙම ජීවත් වෙන කෙනෙක් පින්කම් කරන්න පස්සට කල් දාන්න පුළුවන්. අපිට තව කල් තියෙනවනේ කියලා හිතන්න පුළුවන්. හැබැයි යමෙකුට එහෙම හිතෙනවනම් මුලින් කිව්වා වගේ ඒ අඥානකම නිසාම තමයි හිතෙන්නේ. මොකද පින්නතුනි හදිස්සියෙම මේ ඇස් දෙක නොපෙනී යන්න බැහැ. ඒක කවදා හරි වයසට ගිහිල්ලාම වෙන දෙයක්ද? නෑ. තරුණ කාලෙත් හදිසියේ නොයෙක් කරදර වලට මුහුණ පාලා නොයෙක් අකරදැබ්බයන්ට මුහුණ පාලා මේ ඇස් දෙකම හිමි වෙන්න පුළුවන්. එහෙනම් පස්සේ කාලේ බණ පොත් කියවලා දැනුම ලබාගෙන නිවැරදි ජීවිතයක් ගත කරන්න හිතාගෙන හිටියට ඒක කරන්න බැරුව යනවා. එහෙම වුණොත් කන් දෙක නැසී යන්නත් පුළුවන්. නැගිට ගන්න බැරි වෙන දරුණු රෝගයකට ගොදුරු වෙන්නත් පුළුවන්. ඒක හෙට වෙන්නත් පුළුවන්. ඒක අද හවස වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක අද රැට වෙන්නත් පුළුවන්. ඒ නිසා වැඩි ලද හැම මොහොතකම මොනවද කරන්න ඕනේ? කුසල් රැස් කරන්න නම් මට තව ටිකකින් ලොකු කරදරයකට මුහුණ පාන්න වෙන්න පුළුවන්. ඊට කලින් පින් කරගන්න ඕනේ කියන හැඟීම නිරන්තරයෙන් පුද්ගලයා තුළ වර්ධනය වෙන්න ඕනේ. ආන් මේ හැඟීම අපි තුළ නිවැරදිව තහවුරු කරනවා මරණ සතිය. ඊළඟට පින්නතුනි මෙතන පැහැදිලි කරනවා යම් කෙනෙක් අසනීප වෙලා ලෙඩ හොඳ කරගෙන කුසල් කරන්න කල්පනා කරනවා නම් එහෙම නැත්නම් ලෙඩ වුණාට පස්සේ හිතෙනවා සනීප වෙලා පින් කරනවා කියලා. නමුත් ලෙඩ ඇති
බරපතල රෝග හැදිච්ච හැම කෙනෙක්ම සනීප වෙලා ගෙදර ආවද? සනීප වෙලා පින් කරනවා කියලා හිතුවට අසනීපෙම ජීවිතේ ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා ආපහු ආවේ නැහැ. එහෙනම් මුල ප්‍රමාදය ආත්ම කෝටි ප්‍රකෝටි ගාණක් අපිව ප්‍රමාද කරනවා. ඇයි මේ ජීවිතෙන් නිරයකට ගියෝ? කී කාලෙකින් නිදහස් වෙන්න පුළුවන් වේද? අන්න ඒක නිසා ගත වෙන හැම මොහොතක් ගානේ මරණය සිහිපත් කරලා සූදානම් වෙන්න ඕනේ මරණයට. මේ කරුණ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මරණ ධර්මතාවය නිරන්තරයෙන් අපි ළඟට කිට්ටු වෙන නිසා, ජීවිතයේ ඒ තරම් අනිත්‍ය නිසා. අපිට ඉස්සරහදී ටිකක් කෙටියෙන් සාකච්ඡා කරන්න පුළුවන් අරක කියන සූත්‍ර දේශනාව. එතනදී පැහැදිලි කරනවා මරණය කොච්චර ඉක්මනද. අපි ඒකත් සාකච්ඡා කරමු මේ තැනට ආවට පස්සේ. ඊළඟට පින්නතුනි මේ සසර ගමන පුරාම අපිව රැක්කනම් කෙනෙක් කවුද අපිව රැකලා තියෙන්නේ? මේ සංසාරේ පුරාම අපි රැක්කේ. අපිව රැකගත්තේ අපි විසින්ම කරගත්ත පින. පින තමයි අපි රැක්කේ. බඩගින්නේ ඉන්න දුන්නේ නැහැ. පිපාසයේ ඉන්න දුන්නේ නැහැ. සීතලේ පින්නේ ඉන්න දුන්නේ නැහැ. ගෙවල් දොරවල් තිබුණා. විලි වහ ගන්න වස්ත්‍ර හොයලා දීලා තිබුණා. ප්‍රියමනාප රූප ලැබලා දුන්නා. මේ හැම දෙයක්ම කරලා දුන්නේ සසර කරගත්ත පින. එහෙනම් පින හැම වෙලාවෙම අපි රැක්කා. මෙතන සඳහන් කළා කර්මය තමයි අපිට අයිති. මේ ලෝකේ මට යම් අයිති දෙයක් තියෙනවා නම් මට අයිති කර්මයයි කියලාම සඳහන් කළා. මේ කයත් අතහැරලා දාලා දවසක යන්න වෙනවමයි. එමනම් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ කම්මස්ස කෝ කර්මය සොකීයයි. කම්මස්ස කෝ සොකීයයි කියලා කිව්වේ කර්මය තමන්ගේ. ඒක මගේ. ඒ කවුරු කරපු කර්මද? මමම කරපු කර්ම. කර්මය සොකීයයි. කම්ම යෝනි කර්මය තමයි උපදින තැන තීරණය කරන්නේ. කම්ම යෝනි කොතනද මොහු උපදින්නේ? මනුෂ්‍ය වෙලාද? තිරිසන් වෙලාද? പ്രേත වෙලාද? අසුර වෙලාද? මේ ජීවිතයෙන් පස්සේ මේ පුද්ගලයාට හම්බ වෙන්න ඕනේ ඇඟ මොකක්ද කියන එක කවුද තීරණය කරන්නේ? කර්මය. එතකොට මේ හම්බ වෙලා තියෙන ඇඟවල් කවුරු විසින් තීරණය කරපු ඇඟවල්ද ඔය හම්බ වෙලා තියෙන්නේ? කර්මය විසින් තීරණය කරපු ඇඟවල්. සමහර අය සුදුයි, සමහර අය කළුයි, සමහර අය උසයි, සමහර අය මිටි, සමහර අය ප්‍රියමනාපයි, සමහර අයගේ පෙනුම රෞද්‍රයි, සමහර කෙනෙක් ඥානවන්තයි, සමහර කෙනෙක් අඥානයි, සමහර කෙනෙකු ඉගෙන ගත්තා, සමහර කෙනෙකුට එහෙම ඉගෙන ගන්න බැරි වුණා. මේ සියලුම දේවල් තීරණය කරන්නේ කවුද? මේ සියලු දේවල් තීරණය කරන්නේ කර්මය. ඒකයි මෙතන සඳහන් කළේ කම්ම යෝනි උපදින තැන තීරණය කරනවා. කම්ම බන්දු කර්මය තමයි ළඟම ඉන්න නෑ. කුසල කර්මය හැම වෙලාවෙම අපි සුවපත් කරනවා. හැබැයි අකුසල කර්මය අපි දුකටම ඇදලා දානවා. කම්ම දායාදු කර්මය තමයි අපේ දායාදේ. මේ හැම කෙනෙක්ම මේ ඉන්නේ කර්මය දායාද කරගෙන. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ කම්ම පටිසරණු කර්මය තමයි අපිට තියෙන පිළිසරණ. මොන කර්මයේද? සසර කරගත්ත කුසල් අපට තියෙන එකම රැකවරණයයි, එකම පිළිසරණයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ යං කම්මං කරිස්සාමි මම යම් කර්මයක් කරම්ද කල්යාණං වා
පාපකං වා තස්ස දායාදු. මම ඒ කරන කර්මය කල්යාණං වා යහපත්ද පාපකං වා අයහපත්ද තස්ස දායාදු. යහපත් කර්ම කරලා තියෙනවා නම් ඔහුට මේ ලෝකේ යහපත උරුමයි. අයහපත් කර්ම කරලා තියෙනවා නම් ඔහුට මේ ලෝකේ දුක කනගාටුව උරුමයි. පිනතනි යම් කල්යාණ වූ කර්මයක් වෙද්ද එය ඵල දෙන අවස්ථාව අපට සතුටු වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. කල්යාණ වූ කර්ම ඵල දෙනකොට අපිට සතුට ඉතුරුයි. හැබැයි ඊළඟට සඳහන් කළා යම් අකුසල කර්මයක් කරලා ඇද්ද එය ඵල දෙන විට අපි අකමැති ආකාරයටම ඵල දෙනවා කියලා. එහෙම වෙනවට අපි කැමති නෑ. නමුත් පෙර කරලා තියෙන නිසා මෙදා අකමැති වුණාට ගැලවෙන්න ක්‍රමයක් නෑ. ඊටාම දුක් සහිතයි වේදනාකාරී ඒ ජීවිතය. අන්න ඒක දැනගන්න සුදුසුම කාලය වුණ මේ බුද්ධෝත්පාද කාලය. මේ කර්මයයි කර්මඵලයයි පිළිබඳව අපිට දැනගන්න තියෙන හොඳම කාලය තමයි බුද්ධෝත්පාද කාලය. හැබැයි ඒ කාලෙත් ඒක දැනගන්න යම් කෙනෙක් උත්සාහ ගන්නෙ නැත්තම් වීරිය වඩන්නේ නැත්තම් ඔහු තරම් අඥානේ තව නැහැ කියලාම තමයි කියන්න වෙන්නේ. ඊළඟට පින්නතුනි අපි කොහොමද ඒක කරන්න ඕනේ? කොහොමද ජීවිතේ සකස් කරන්න ඕනේ? නිවැරදිව බණ අහලා පිනට හරියටම යොමු වෙලා අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. නිවැරදිව බණ අහන්න ඕනේ. මෙතන නිවැරදිව බණ අහනවා කියලා කියන්නේ නිර්මල පර්යාප්තිය අහනවා කියන එකයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මහනවා කියන එකයි. නිවැරදිව බණ අහන්න ඕනේ. පිනට හරියටම යොමු වෙන්න ඕනේ. පිනට හරියටම යොමු වෙනවා කියලා කියහම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට මහා කුසල් රැස් වෙන ආකාරයට වැඩි වැඩියෙන් පින් කරන්න ඕනේ. ඒක මනාව දැනගෙන කළ යුතු කාරණාවක්. මනාව නොදැනගත්තාම ඒ පින පින්නතුනි මහත්ඵල වෙන්නේ නැහැ. මහත්ඵල කරගන්න තේරෙන්නේ නැහැ. ඒ හින්දා මනාව දැනගෙනම කරන්න ඕනේ. ඊළඟට සඳහන් කළා මේ භවයේම යම් කෙනෙක් නවතිනවද? එහෙම නැත්නම් අබුද්ධෝත්පාද කාලවල කොයි තරම් ප්‍රමාදී වෙන්නේ නැද්ද? මේ භවයේ හැමදාම ඉන්න කැමතිද? මේ භවය කියලා කියහම මෙතන සඳහන් කළේ මේ ජීවිතේ හැමදාම ඉන්නවා කියන එක නෙමෙයි. සංසාරේ හැමදාම ඉන්නවද? ඒක ඉතින් අපි තමයි තීරණය කරන්න ඕනේ. සසර හැමදාම ඉමුද නැත්තම් මේ සංසාරයෙන් මිදෙලා සදාටම යන්නම යමුද කියලා. අන්න ඒ නිසා මේ ජීවිතේ වැඩියෙන්ම අපි කරන්න ඕනේ කුසල. මොකද බුද්ධෝත්පාදයක් හම්බ වෙලා තියෙනවා. හම්බ වෙනවද නිතරම බුද්ධෝත්පාද? ඊටාත්ම කලාතුරකින් තමයි බුද්ධෝත්පාද කාලයක් හම්බ වෙන්නේ. ඒක පරම දුර්ලභයි. නිතර බණ අහන අය ඒ කාරණාව හොඳට අහලා දන්නවා. නමුත් පින්නතුනි අපි පෙරත් ඉපදිලා වැඩියෙන් කරගෙන තියෙන පව් නම් කොහොමද අපිට වැඩියෙන් සැප ලැබෙන්නේ? පෙර ඉපදිලා කරලා තියෙන වැඩියෙන් පව්. ඒ අබුද්ධෝත්පාද කාලවල පින පව කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. වැඩියෙන්ම ජීවිතේ කරලා තියෙන පව්. එතකොට අබුද්ධෝත්පාද කාලවලත් වැඩියෙන් කළේ පව්. හැබැයි ඉතින් අද හැටියට කල්පනා කරලා බලනකොට මේ බුද්ධෝත්පාදයේ ඉපදිලත් වැඩියෙන් කරන්නේ පව්. හොඳට හිතලා බලන්නකෝ. පැය 24ක් ගත වෙනකොට අපි අතින් රැස් වෙච්ච අකුසල් කොච්චර තියෙනවද කියලා.
පැය 24ක් ගත වෙනකොට කොච්චර පින් කරලා තියෙනවද? සමහර වෙලාවට දවසකට පැය 2ක්, දවසකට පැය 3ක් බණ අහනවා. ඔය අතර භාවනාත් කරනවා. බණ අහනකොටත් භාවනාව වැඩෙනවා. දවසකට පැයයි 2යි නැත්තම් වැඩිම වුණොත් 3යි. හැබැයි දවසේ තව පැය 21ක් තියෙනවා. ඔය පැය 21 තුල මනාව සිහියක් තිබුණේ නැත්තම් වැඩියෙන් රැස් වෙන්නේ අකුසල් රැස් වෙන්නේ. ඒකට පැය 3ක් පින් කරලා පැය 21ක් කරලා දෙන්නේ පව්. එතකොට පිනට වඩා කොයි තරම් පව් රැස් වෙලාද? එතකොට සසර පුරාම කරගත්තේ ඒ වාගේ පව්මනේ. එහෙමනම් සංසාරේ පුරාම වැඩියෙන් මොනවද කරලා තියෙන්නේ? වැඩියෙන් කරලා තියෙන්නේ පව්. සසර පුරාම වැඩියෙන් කරලා තියෙන්නේ පව් නම් මේ ජීවිතේ ඉපදිලා අපි සැපක් බලාපොරොත්තු වෙන එක සාධාරණයිද? සාධාරණ බවක් නෑ. ඒ පෙර කරපු පව් විපාක දෙනවා. නමුත් අපේ කල්පනාව මේ ජීවිතේ පුංචි පින්කමක් කරලා සංසාරේ පව් ඔක්කොම හොසි කරයි වාගේ. එක බෝධි පූජාවක් කරලා තමන්ගේ මේ අසාධ්‍ය තත්ත්වයේ පසු වෙන රෝගියා බේරන්න පුළුවන් වෙයි කියලා තමයි කල්පනාව. නමුත් මැරුණොත් බෝධි පූජාව ගැන ඇති වෙන්නේ කලකිරීමක්. මෙච්චර දෙයක් කරලත් උනේ නෑනේ යහපතක්. බෝධින් වහන්සේට පුළුවන් ද මේ පුද්ගලයා සංසාරේ පුරාම කරලා තියෙන පව් අහෝසි කරලා දාන්න. එහෙනම් ඒ පව් පින්නතුනි වෙනම විපාක දෙනවා. ඒකයි මෙතන මේ සඳහන් කළේ. වැඩි වැඩියෙන් කරලා තියෙන පව් නම් වැඩි වැඩියෙන් විඳින්න වෙන්නේ දුක් වේදනා. අපි ගැන කල්පනා කරලා බලන්න. පෞද්ගලික ජීවිතය ගැන හිතන්න. වැඩියෙන්ම හිතේ තියෙන සැප වේදනාද දුක් වේදනාද කියලා. වැඩියෙන්ම තියෙන දුක් වේදනා. එයි මේ සංසාරේ බොහෝ අකුසල කර්ම කරලා තියෙන නිසා දුක තමයි විඳින්න ඉතුරු වෙලා තියෙන්නේ. කෙනෙක් ගාව ලෞකික ධනය ඕන තරම් තියෙනවා. කෝටි ගණන් ලෞකික ධනය තිබුණට හිතේ සැනසීමක් නැහැ. විවිධ ප්‍රශ්න නිසා, gedara ප්‍රශ්න නිසා, දරුවන්ගේ ප්‍රශ්න නිසා මේ මිනිස්සු ගිනි අරන් වගේ ජීවත් වෙන්නේ. එහෙනම් අර ධනස්කන්ධයෙන් කිසි පළක් නැහැ කියලා කිව්වේ ජීවිතේට සතුටක් ගෙනලා දීලා නැහැ. පුංචි කාරණාවකින් මුළු ජීවිතේම දැඩිසේ දුකටපත් කරලා ඉවරයි. හැබැයි එහෙම වෙන්නේ සසර රැස් කරගත්ත කර්ම වලට අනුරූපකම බව මෙතනදී පැහැදිලි කරන්න ඕනේ. ඊළඟට පින්නතනේ අපි එහෙම නොවෙන්න නම් මානසික දුක් වේදනා සංතැවුල් ඒ වගේ අත මිදෙන්න නම් කවදාවත් මට එහෙම දුක් එපා නම් මම ඒවට අකමැති නම් නිවන් දකින්න තුරු මොනවද කරන්න ඕනේ? කුසල් රැස් කරන්න ඕනේ. අනුන්ගේ හිත් පිට රිදෙන්නේ නැති විදිහට කටයුතු කරන්න ඕනේ. මහ කුසල් වලින් ජීවිතේ හැම වෙලාවෙම පුරවන්න ඕනේ. ඒ මහ කුසල් කරන්නේ ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරන්න අපි ගාව නැහැ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා කරනවට වඩා බොහොම නිශ්ශබ්දව සිල් ගුණ ආරක්ෂා කරගත්තාම ලක්ෂ ගණන් වලින් කරන්න බැරි තරම් මහපින් රැස් වෙන්න පටන් ගන්නවා. මග බුදුරජාණන් වහන්සේ හැදුවේ මහා කරුණාව නිසාමයි. මේ මග කියලා දුන්නේ මහා කරුණාව නිසාමයි. ඒ කරුණාව කවදාවත් අපි දුකටපත් කරන්න නම් නෙමෙයි සැපයෙන් සැපයටපත් කිරීම උදෙසාම තමයි. ඊළඟට පින්නතුනි සසර අපි තව ඉන්නවනම් අපි මොනවද කරන්න ඕනේ? නොයෙක් දුක් නැති කරගන්න කුසල කර්ම කරන්න ඕනේ. සසරින් එතර වෙනවනම් සසරින් මිදෙනවනම් ඒ සඳහා අවශ්‍ය බලවත් කුසල කර්ම ඒත් කරන්න වෙනවා.
සසර සැප විඳ විඳ ඉන්නත් කුසල් කරන්න ඕනේ. සසරින් එතර වෙලා යන්නත් කුසල්ම කරන්න ඕනේ. වෙන කල යුතු දෙයක් නම් නෑ පිටුතුනි. කරන්න ඕනේ කුසල් තමයි මේ ජීවිතේ. ඊළඟට අතීතේ වෙනස් කරන්න අපි පෙර කරපු පව් අහෝසි කරන්න අපිට පුළුවන්කමක් තියෙනවද? පෙර මහ පව් ගොඩාක් කරලා දැන් කොහොමද ඒක වෙනස් කරන්නේ? එහෙම ක්‍රමයක් තියෙනවද? එහෙම වෙනස් කරන්න ක්‍රමයක් නැහැ. අපි කරපු පව් අපිම කවදා හරි ගෙවලා ඉවර කරන්න ඕනේ. ඒව ගෙවන්න වෙන කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ පව කෙරුවේ මෙන්න මේ හේතුව හින්දායි. සාධාරණ හේතුවක් තියෙනවද? සාධාරණ හේතුවක් තියෙනවා කියලා ඉදිරිපත් කරන්න කෙනෙක් නැහැ. මොකද කවුද අපිට දඬුවම් දෙන්නේ? අපි කරපු පව් වලට දඬුවම් දෙන්නේ ස්වභාව ධර්මයමයි. විනිශ්චය කාගේද? ස්වභාව ධර්මයයි. නමුත් සාක්ෂිකාරයෝ කවුරුවත් ඉන්නවද? සාක්ෂිකාරයෝ නෑ. අපි කියනවා සාධාරණවයි මේ පව කළේ කියලා. උදාහරණයකට මෙහෙම ගමු. කෙනෙක් කියනවා ගෙදරට සර්පෙක් එනවා අල්ලලා ගෙනහිල්ලා දාලා ආව ඈතට කීප සැරයක්ම එහෙම කළා. නමුත් ඉවරයක් නෑ. ළමයිනුත් ඉන්නවා මරලා දැම්මා. මං සාධාරණ නැද්ද කියලා අහනවා. අපෙන් එහුවට හරියන්නේ නැහැ. කාගෙන්ද අහන්න ඕනේ? ස්වභාව ධර්මයෙන්. එතකොට මේ ස්වභාව ධර්මයට සාක්ෂි දෙන්න කවුරුවත් ඉන්නවද? මේ මිනිස්යාට ওই කාරණාව සම්බන්ධයෙන් දඬුවම් කරන්න එපා. මිනිහා ඉවසලා ළමයි ගැන හිතලා බැරිම තැන තමයි මරලා දැම්මේ. එහෙම කියන්න කවුරුවත් ඉන්නවද? එහෙනම් එහෙම කියන්න කවුරුවත්ම නැත්තම් කෙලින්ම තීන්දුව කරන්නේ ස්වභාව ධර්මයයි. මොකද්ද කරලා තියෙන්නේ? ප්‍රාණඝාතයක්. මොකද්ද දඬුවම? මේකයි දඬුවම. අය සාධාරණීකරණය කරන්න කෙනෙක් බේරලා දෙන්න කෙනෙක් නම් නැහැ කියන කාරණාව කියන්න ඕනේ. ඊළඟට පින්නතුනි මේ සියලු දෙනාම ඒ වැරදි වලට අනිවාර්යෙන් දඬුවම් ලබන්න ඕනේ. සත්තු මරාපු අය ඒකට දඬුවම් ලබන්න ඕනේ. හොරකම් කරපු අය ඒකට දඬුවම් ලබන්න ඕනේ. බොරු කියපු අය ඒකට දඬුවම් ලබන්න ඕනේ. රාරකු පාවිච්චි කරපු අය ඒකට දඬුවම් ලබන්න ඕනේ. තුන්වෙනි සිල්පදේ උල්ලංඝනය කරපු අය ඒකට දඬුවම් ලබන්න ඕනේ. මෙහෙම ජීවත් වෙලා ඉන්න අපිට හිතාගන්න බැරි තරම් දුක්වලට අනාගතේ මුහුණ පාන්න පුළුවන්. ඇයි අනාගතේ ඒ තරම් දුක්ඛන්දකට මුහුණ පාන්න වෙන්නේ? පෙර කරපු අකුසල කර්මයන්ගේ ප්‍රමාණය කොයිතරම්ද කියලා දන්නේ නැති නිසා. පින්නතනේ සමහර රටවල් වල සමහර අය මාර්ග නීති උල්ලංඝනය කරාම එතනම දඬුවම් කරනවද? එහෙම කරන්නේ නැහැ. අපේ නම් මාර්ග නීතියක් උල්ලංඝනය කරාම පොලිසිය මහත්තයෙක් දැක්කහම නතර කරලා දඩකොලයක් දෙනවා. අහවල් වැරද්ද කළා මේකයි දඩේ. එහෙම නැත්නම් උසාවියට නියම කරනවා. ඒ සමහර රටවල් වල එහෙම කරන්නේ නැහැ. වැරදි කරනවා මිනිස්සු ඕන තරම්. අන්තිමට කවද්ද මේ මනුස්සයට දඬුවම් කරන්නේ? ඒ මනුස්සයට දඬුවම් කරන්නේ නැවත වතාවක් බලපත්‍රයේ අලුත් පිළියක් කරන්න ගියපු දවසට. තමන් කරපු වැරදි ටික ලිස්ට් එකක් හැටියට කොහොම ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙම කරලා තියෙනවා කියලා. එතකොට අපි සංසාරේ කරන වැරදි ඒවට දඬුවම් හම්බ වෙන්නේ එහෙමයි. දැන් මේ ඉන්න කන්නම් හොඳයිනේ. අරක්කු බොන අය අරක්කු බීගෙන යනවා. සත්තු මරණ අය සත්තු මරාගෙන යනවා. කුඩු විකුණන අය කුඩු විකුණගෙන යනවා. වැරදි කාම සේවනයේ යන අය ඒ දේවල් කරගෙන යනවා. සමහර අය හරි මහ ලොකුවට කියනවනේ.
පහුගිය කාලේ මම දැක්ක අන්තර්ජාලයේ තියෙන එක පුද්ගලයෙක් කාන්තාව 100ක් ඇසුරු කළා කියලා. ඉතින් එයා මහ වීරයෙක් වගේ කියන්නේ. ඊයේ පෙරේදත් මම දැක්ක අන්තර්ජාලයේ තියෙන ඒ වගේ සිද්ධියක්. විදේශ රටක. අර 100ක් ඇසුරු කරපු කෙනා නම් ලංකාවේ කෙනෙක්. තව විදේශ රටක හිකුත් ඊයේ පෙරේද තියෙනවා දැක්කා. ඉතින් ඒවා කියන්නේ මහ ලොකු වීරවරු වගේ. හැබැයි ඒ ටික ඔක්කොම රැස් වෙලා තියෙනවා. එකම තැනක දඬුවම් හම්බ වෙන්න පටන් ගත්තාම ආත්ම කෝටි ගාණක් විඳවනවා. ආය කවදාවත් එහෙම සැපතක් හොයන්නවත් බැරි වෙන්නේ. හිතන්නවත් බෑ. බලාගෙන ඉන්න, දුක් විඳින්න, කනස්සල්ලටපත් වෙන්න, පශ්චත්තාපයටපත් වෙන්න විතරයි තියෙන්නේ. ස්ත්‍රීත් නෙමෙයි, පුරුෂත් නෙමෙයි. සමහර අයගේ ශරීරාංගයන්ගේ විවිධ රෝගාබාධ හැදිලා මුළු ජීවිත කාලෙම දුක් විඳිනවා. දඬුවම දෙන්න ගත්තාම එක දිගටම දඬුවම් කරලා තියෙන්නේ. කර්මයේ විපාක දෙන හැටි. ඒකයි මං කිව්වේ සාධාරණීකරණය කරන්න පුළුවන් විනිශ්චයකාරී අපිට නෑ. එකම විනිසුරුවයි ඉන්නේ සබහා දහම. Taman කැමති විදිහට දඬුවම් දෙනවා. කතා කරන්න කෙනෙක් නෑ. මොහු මෙන්න මේ සාධාරණ හේතුව හින්දායි එහෙම කළේ කියලා. ඒ හින්දා හරියට පරිස්සම් වෙන්න වෙනවා. ඒ තරම්ම භයානකයි සංසාරේ. ජීවිතේ කැමති ඕනෑම කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා දේශනා කළේ. අපේ ජීවිතයේ කියන යාත්‍රාව මේ සංසාරේ කියන මාවතේ දිගටම හොඳට පදවන්න ඕනේ නම් නිවන් දක්නා ජාති දක්වා අපි දක්ෂ වෙන්න ඕනේ. මොකටද දක්ෂ වෙන්න ඕනේ? කුසලයයි අකුසලයයි මනාව හඳුනාගෙන අකුසලයෙන් වැළකීලා කුසලයේම යෙදෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්නපු මේ කරුණ කොයි තරම් ගැඹුරුද? කීප දෙනෙකුට කුසල් කරලා තමන්ගේ ජීවිත සුවපත් කරගන්න පුළුවන්. වැඩි දෙනෙක් කරන්නේ අකුසල් නිසා අපි වැඩි ප්‍රමාණයක් දකින්නේ දුක් විඳිනවා. මිනිස්සුන්ට වඩා සත්තු කොච්චර වැඩිද? ඇයි භාග්‍යතුන් වහන්සේ ඒක දේශනා කළා? ගොඩබිම ඉන්න සියලුම සත්තුන්ට වඩා සාගරයේ ඉන්න සත්තු වැඩි කියලා. ගොඩබිම ඉන්න සත්තුන්ගෙන් මිනිස්සුන්ට වඩා තිරිසන් වැඩි කියලා. ඒක අපිට 아무තුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑ. එක පුද්ගලයයි ඒ පුද්ගලයාගේ හිසේ උකුණම කොච්චර ඉන්නවද? තමන් විතරක් නිදාගන්න ඇඳේ මකුණම කොච්චරක් ඉන්නවද? 4500ක් ජීවත් වෙන ගමක මදුරුවම කොච්චර ඉන්නවද? එහෙනම් මිනිස්සු අතර මිනිස්සුන්ට වඩා තිරිසන්නු බොහොම වැඩි. මිනිස්සු අතරත් ප්‍රත්‍යන්තයේ ඉපදිච්ච අයම වැඩි. නියම දහමක් නැති ප්‍රත්‍යන්ත දේශවල ඉපදිච්ච අය වැඩි. නියම දහමක් හිමි කරගෙන සම්මාදිට්ඨික පවුල්වල ඉපදිච්ච අය හුඟක් අඩුයි. එහෙම සම්මාදිට්ඨික පවුල්වල ඉපදිලත් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දන්නේ නැතුව මිත්‍යා දෘෂ්ටිකයෝ වගේ හැසිරෙන අය බොහොම වැඩි. කුසල් කරන අය බොහොම වැඩි අඩුයි. අකුසල් කරන අයම වැඩි. බෞද්ධ පවුල්වල ඉපදිලත් බණ අහන අය කී දෙනාද? ඒ ධර්මයේ පිළිගන්න අය කී දෙනාද? ධර්මානුකූලව ජීවත් වෙන අය කී දෙනාද? අතීතයේ මිත්‍යා දෘෂ්ටිකයෝ සඳහන් කළා වගේ ණයට අරන් හරි ගිතෙල් කාලා ජීවත් වෙන්න ඕනේ. ජීවිතේ හම්බුණාට පස්සේ ඒක හොඳට විඳින්න ඕනේ කියලා තමයි සමහරුන්ගේ කල්පනාව. සමහර අය බුද්ධ ධර්මයට හරි බයයි. බුද්ධ ධර්ම කියන්නේ හැම වෙලාවෙම අනිත්‍ය ගැන කතා කරන මිනිස්සුන්ගේ සතුට නැති කරපු දහමක් හැටියට බුද්ධ ධර්ම දිහා බලන්න. අපි ඉස්සරහට ටිකක් සාකච්ඡා කරමු
අනිත්‍ය දුක්ඛ අනාත්ම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ අපිට සතුට නැති කරන්නද නැත්නම් අපේ සතුට වැඩි කරන්නද කියලා. ඒක මේ මරණ සතිය ගැන සාකච්ඡා කරනකොට ඉස්සරහට අපිට හම්බ වෙනවා. එතනදී අපි ඒක ටිකක් තහවුරු කරමු. ඊළඟට පින්නතෙනි මේ සමහර අය නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන හැමෝම එක වාගේ ජීවත් වෙනවද? හැමෝටම එක විදිහේ ජීවිත තියෙනවද? නැහැ. පවුලක් කරන් බලන්නකෝ. පවුලක කී දෙනෙක් ඉන්නවද? හැමෝම සමානද? හැමෝම සමාන නැහැ. සමහර අය පිනට කැමති. සමහර අය පවට කැමති. සමහර අය වීරියවන්තයි. සමහර අය හරි කම්මැලි. සමහර දරුවෙක් ඉගෙන ගන්නවා. සමහර දරුවෙක් ඉගෙන ගන්නේ නැහැ. එකම පවුලේ. සමහර දරුවෙක් මව්පියන්ට හොඳට සලකනවා. තව දරුවෙක් මව්පියෝ ගැන හිතන්නේ නැහැ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? සංසාරේ රැස් කරගත්ත අකුසල කර්මයන්ගේ විපාකයෙන්. අකුසල් කරලා ඉපදිලා තව වැඩි කරන්නේ අකුසල්මයි. ආන් ඒක නිසා මෙතන සඳහන් කළේ මේ ලෝකේ ඉන්න හැමෝම එක වගේ නෑ කියලා. සමහර අයට රැකවරණයක් නෑ. සමහර අයට රුවලස්සන නෑ. සමහර අය ළඟ ගුණධර්ම නෑ. සමහර අයට ප්‍රඥාව නෑ. තව කෙනෙක් පිනට ලැබෙන්නේ නෑ. මැරිලා ගිහිල්ලා කොහේ ඉපදෙයිද කියලා දන්නේ නෑ. මැරුණට පස්සේ අපි පින් දෙනවා. මේ මැරිච්ච කෙනා කොහේ උපදීද? මේ කෝටි ලක්ෂයක් සක්වලට එහා පැත්තෙන් ඉපදෙන්නත් පුළුවන්. මේ කෝටි ලක්ෂයක් සක්වල ඉක්මවල තවත් ලක්ෂ ගණන් සක්වලවල වලින් එහා පැත්තේ ඉපදෙන්නත් පුළුවන්. අපි ඒත් පින් දෙනවා. ලැබෙයිද? කොහේ ඉපදුනත් පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් ලැබෙනවා. නමුත් අපිට කියන්න බෑනේ මැරිච්ච කෙනා උපදින්නේ අහවල් තැන කියලා. ඉපදුනේ අහවල් තැන කියලා. යුතුයකමක් සම්පූර්ණ කරන්න විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ පුජ්‍යලයා මඩගොඩක ඉපදුනා වෙන්නත් පුළුවන්. ඒ පුජ්‍යලයා සාගරේ ඉපදුනා වෙන්නත් පුළුවන්. ඒ පුජ්‍යලයා ආසූචි ගොඩක ඉපදුනා වෙන්නත් පුළුවන්. ඒ පුජ්‍යලයා අත් දෙකක් නැති, පාද දෙකකුත් නැති සර්පෙක් වගේ ඇඟක් ලබලා ඉපදුනා වෙන්නත් පුළුවන්. මෙහෙන් මැරිලා කොහෙ ගියාද කියලා කවුද දන්නේ? මේ ටික තේරුම් අරගත්තාම පින්නතුනි අන්න ඒ පුද්ගලයා තමයි පින් කරන්න යොමු වෙන්නේ. නිතර මිනිස්සු පිනට යොමු කරන්න තමයි මරණ සතිය වමනා වෙලා තියෙන්නේ. මැරෙන බව දැනගෙන කුසල් වඩනවා. මැරෙනවා කියලා දන්නේ නැතිකොට පිනට ලැබියාවක් පින් කරන්න වමනාවක් නැහැ. ආන් ඒ නිසා කොහොම ජීවිත ලබයිද කියලාවත් හිතන්න බෑ. එහෙමත් නැත්තම් අපි සඳහන් කළා කෝටි ගණන් එහා පැත්තේ සක්වලවල උපදින්නත් පුළුවන් කියලා. පින් ගන්න පුළුවන් වුණොත් ලැබෙන්න පුළුවන්. නමුත් හරියටම අපිට ඒක කියන්න පුළුවන්කමකුත් නැහැ. මැරිලා යනකොට සමහර පිරිසක් එකම වාහනේ ගිහිල්ලා හැප්පිලා මැරිලා. දැන් මේ එකම වාහනේ එකට ගියපු අය මැරිලා එකම තැනකට යනවද? 10 දෙනෙක් මැරුණා නම් 10 දෙනා 10 පොලකට ගිහිල්ලා තියෙනවා. එකම කෝච්චියේ මැරිච්ච අය, එකම ගුවන් යානේ කඩා වැටිලා මැරිච්ච අය, එකම නැව වතුරේ ගිල්ල මැරිච්ච අය, එකට යුද්ධ කරන්න ගිහිල්ලා එක යුද පෙරමුණේ මැරිච්ච අය කවුරුවත් එකම තැනකට ගියාද? ඒ කට්ටිය විවිධ තැන්වල තමයි ගිහිල්ලා ඉපදිලා තියෙන්නේ. ඔය අතර දිව්‍ය ලෝක යන අයත් ඇති.
බ්‍රහ්ම ලෝක යන අය නම් කොහොමත් නැහැනේ. එහෙනම් ඉතින් අනාගාමි වෙලා ඉන්න ඕනේ. සමහර බඹතල වල නම් යන්න පුළුවන්. නමුත් ඉතින් දිව්‍ය ලෝකවල වැඩි වැඩියෙන් යන්න පුළුවන්. සමහර අය නිරේට යන්න ඇති. සමහර අය പ്രേත ලෝකෙට යන්න ඇති. සමහර අය අසුර වෙන්න ඇති. සමහර අය പ്രേත වෙන්න ඇති. එකට තමයි මැරිලා තියෙන්නේ. නමුත් ඉපදිලා තියෙන විවිධ තැන්වල. මේ ජීවිතයේ සමහර දුක් දරා ගන්න බැරුව සමහර අය මොකද කරන්නේ? සියදි විහානි කරගන්නවා. දුකෙන් නිදහස් වෙන්න හිතාගෙන සියදි විහානි කරගෙන තියෙනවා. ඇත්තටම දුකෙන් නිදහස් වෙලාද තියෙන්නේ? නිදහස් වෙන්න පුළුවන් නම් හානි කරගත්තට කමක් නැහැ. හැබැයි මෙතන දුකෙන් නිදහස් වෙන්න කියලා සියදි විහානි කරගෙන ගිහිල්ලා තියෙන ඊට වඩා දුක් ඇති තැනකට නෙමෙයි. සිල් රැකලත් නැහැ. ගුණ පුරලත් නැහැ. සරණ ගිහිල්ලත් නැහැ. වැටෙන්නේ 199ක්ම අපායට. ඊට වඩා මේ දුක් ටික ඉවසගෙන මෙහෙම ඉඳගෙන පින්කම් කරගත්තා නම් සමහරලාට අනාගතයේ දුක් විඳින තියෙන එකෙන්වත් බේරෙන්න පුළුවන්. නමුත් සමහර කෙනෙක් මැරිලා දැක්කම අපි කියවේ මිනිහට දරා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් තිබුණා කියලා. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. මිනිහා සංසාරේ ගැන දන්නේ නැති හින්දා එහෙම කරගෙන තියෙන්නේ. කල්යාණ මිත්‍රයෝ හම්බෙච්ච නැති එකේ පාඩුවයි තියෙන්නේ. ඊළඟට පින්නතුනි සමහර අය ජල් ගැලුම් වලට ලක් වෙලා, සමහර අය නායයන් වලට ලක් වෙලා, සමහර අය gedare කඩා වැටලා යට වෙලා මෙහෙම විවිධ විදිහට නින්දගෙන මරණයටපත් වෙලා. සමහර අය නින්දෙන් ඉන්නකොටම කරදර වලට භාජනය වෙලා මැරිලා. නමුත් ඉපදුනේ වෙන විවිධ තැන්වල. හරියට කොයි වගේද? හතරමං හන්දියක්. හතරමං හන්දියේ හැම පැත්තෙම මේන කට්ටිය හම්බ වෙනවා. ඒ හම්බ වෙනකොට මේ මිනිස්සු එතෙන්ට වෙලා කතා බහ කරනවා සමහර අය. කතා බහ කරලා දෙන්නෙක් සමහර විට එකපාරෙම යනවා. වැඩි දිනෙක වෙන පාරවල් වල යනවා. එකම පවුලේ ඉපදිලා එකටම පින් කරලා දෙන්නෙක් සුගතියට යන්න පුළුවන්. හැබැයි අනික් අය විවිධ තැන්වල වෙන යනවා. හතරමං හන්දිය හම්බුණා වගේ අපේ පවුලේ මුණ ගැහිම ගැන කල්පනා කරා. මේ මුණ ගැහිමත් එහෙමම තමයි. මේ හම්බ වෙලා ඉන්න 100ක් කමාරක් පිරිස. අපි හැමෝම එකම තැනකට යයිද බණ ඇහුවා කියලා. මෙහෙම ඉන්නකොට අපි ඔක්කොගෙම ජීවිත හදිස්සියේ විනාශ වුණා. අපි ඔක්කොම එකම තැනක යයිද? නෑ, විවිධ තැන්වල ගිහිල්ලා උපදින්නේ. ආන්ගේකයි කිය හතරමං හන්දියක මුණ ගැහිලා වෙන පැත්තවල් වලට ගියා වගේ තමයි මේ මුණ ගැහිල්ල. අන්න ඒකයි පින්නතුනි මේ විවිධ විදිහට අපිට ජීවිතේ හම්බ වෙලා තියෙන්නේ. සමහර අයට අදහස් සමාන නැහැ. සමහර අය කැමට ප්‍රිය කරන දේවල් වෙනස්. සමහර අය කැමති සැප සම්පත් වෙනස්. සමහර අය ඒ අයගේ බලාපොරොත්තු වෙනස්. සංසාරේ හම්බ කරගත්ත හැටි. සැපයට කැමති වුණාට සැප ලැබෙන්නේ නැහැ. අඳින්න පළඳින්න කැමති දේවල් අඳින්න පළඳින්න නැහැ. ගමන් බිමන් යන්න කැමති වුණාට ඒ දේවල් වලට යන්න බෑ. ඇසුරු කරන්න හොඳ අය හම්බ වෙන්නේ නැහැ. සංසාරේ පුරා තමන්ම රැස් කරපු දේවල්. එහෙනම් සීලය, සමාධිය, ප්‍රඥාව, ශ්‍රද්ධාව ආදී ගුණ ධර්ම විවිධ විදිහට දියුණු කරන්න ඕනේ. ආන් එහෙම නොයෙක් ආකාරයෙන් ගුණ පුරාපු අය නොයෙක් තැන් වලින් ඇවිල්ලා එකම තැනක මුණ ගැහිලා නැවත විවිධ තැන් වලට යනවා. සංසාරේ ශ්‍රද්ධාව තිබුණා, සීලය තිබුණා, සමාධිය තිබුණා, ප්‍රඥාව තිබුණා. නොයෙක් තැන් වල හිටියා. නැවත කොහෙන් හරි එකට හම්බ වෙනවා. වැඩියෙන් පින් කරලා ඒ විවිධ තැන් වල යනවා.
චාතු මහරජිකේ යන අය එහෙ යනවා. තාවතින්සට යන අය එහෙ යනවා. යාමේට යන අය, තුසිතේට යන අය, නිබ්බාන රතියට යන අය එහෙම යනවා. මනුස්ස ලෝකෙම නතර වෙන අය මෙහෙම නවතිනවා. පව් කරගත් අය නිරේන් නිරේට යනවා. පින් කරගත් අය සුගතියෙන් සුගතියට යනවා. සමහර විට දෙන්නෙක් තුන් දෙනෙක් එක මග යන්න පුළුවන් කියලා අපි මුලින් සඳහන් කළා. පිනේදිත් පවේදිත් ඒක එහෙම තමයි. ඊළඟට පින්නතුනි ඒ ගෙදර හිටපු ගෘහ මූලිකයෝ 100% ඒ දෙන්න එකම තැනකට යයිද? ස්වාමියා මැරිලා තව කොහෙවත්, බිරිඳ මැරිලා තව කොහෙවත්. මොකද මේගොල්ලෝ සංසාරේ ගෙනාපු කුසලුයි රැස් කරපු කුසලුයි වෙනස් නිසා. පින්නතුනි මෙතන පැහැදිලි කළා එකටම මේ ගමන යන්න නම් කරුණු තුනක් එකටම සම්පූර්ණ කරන්න ඕමනයි කියලා. මොනවද සම්පූර්ණ කරන්න ඕනේ කරුණු තුන? සමසීල, සමත්‍යාග, සමප්‍රඥා. සමසීල, සමත්‍යාග, සමප්‍රඥා. ශ්‍රද්ධාවත් එතන තියෙනවා. ශ්‍රද්ධාව නැත්තම් සීල සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් තව විදිහකට කියන්න පුළුවන් ශ්‍රද්ධා, සමසීල, සමප්‍රඥා. දෙන්නගෙම සමාන නම් දෙන්නම එක තැනකට යනවා. නමුත් විවිධ වුණොත් දෙපොලකට තමයි යන්නේ. ඒ වුණාට අපිට මුණ ගැහෙනවද සම ශ්‍රද්ධා, සම සීල, සම ප්‍රඥා තියෙන අය? 100ට එකක්වත් මුණ ගැහෙන්නේ නැහැ. ඒ හින්දා කවදාවත් එකටම උපදී ආයේ කියලා හිතන්න පුළුවන් කමක් නැත්තෙම නෑ. නමුත් සසර එකට පින් කරන අය මෙතන සඳහන් කළා වගේ එකටම උපදිනවා. උදාහරණයක් හැටියට ඒ පින්නතුනි මහා කප්පින මහරහතන් වහන්සේගේ කතාව. මේ වගේ උදාහරණ තව බොහොම තියෙනවා. එකට පින් කරපු අය එකට උපදිනවා. මහා කප්පින මහරජුරුත් එක්ක උපදින පිරිසත් එකටම තමයි දිව්‍ය ලෝකේ යන්නේ. දිව්‍ය ලෝකෙන් චුත වෙන්නේ එකටමයි. අහල පහල ගම් වල ඉපදෙනවා. තරුණ වයසට එනකොට ඒ අයම ආපහු විවාහ වෙනවා. ඒ සම ශ්‍රද්ධා, සම සීල, සම ප්‍රඥා තිබුණාය. එතකොට මේත් එක කල්පනා කරනකොට අපි මරුණට පස්සේ කොහොම වෙයිද? කොහේ යයිද කියන කාරණාව අපව හිතන්න ඕනේ. උපදින කෙනාට උපදින්න පින්නතුනි 아무තු වෙලාවක් තියනවාද මරුණට පස්සේ? කොච්චර කල් ගත වෙනවද මැරිච්ච කෙනා උපදින්න? එහි පිල්ලමක් ගහනකොට ඉපදිලා සිත් කෝටි ගණක් උපද්දවලා තියවයි. ජීවිතයයි මරණයයි අතර වෙනස, මරණයයි උපතයි අතර වෙනස මනාව තහවුරු කරපු අපි බුදුරජාණන් වහන්සේ කරුණු දක්වලා තියෙන හැටියට එහෙමයි. මරණයත් උපතත් අතර කිසි වෙනසක් අපිට හොයන්නවත් බෑ. මොකද ඒ අතර කෙස් ගහක් දාන්න තරම්වත් ඉඩක් නැහැ කියන කතාවයි තියෙන චුතියයි උප්පත්තියයි අතර. ඒක උදාහරණයකින් පැහැදිලි කළොත් පිළිතුරු උදාහරණයකින් පැහැදිලි කරමු. සතෙක්ගේ බෙල්ල කපනවා. අපි කියමු කඩුවකින් බෙල්ල කපනවා. අපි කඩුව උස්සලා ටික පාත් කරනවා. පාත් කරලා සතාගේ බෙල්ලට කඩුව හේතු වෙනවා. මේක වේගෙන් කරන වැඩක් මේ. හිමීට පාත් කරගෙන යනව නෙමෙයි උස්සපු ගමන් කොටන එකනේ කරන්නේ. නමුත් මේ කඩුව පාත් වෙලා ඇවිල්ලා බෙල්ලට හිටිනවා. ඊළඟට තව ටිකක් තද වෙනකොට හැම කැපෙනවා. හැම කැපිලා මස් කැපෙනවා. මසුත් කපාගෙන නහරවැල් කැපෙනවා. නහරවැලුත් කපාගෙන ඇටකොඩු කැපෙනවා. තාමත් මේ සතා ජීවත් වෙනවා. එතකොට තාම සිත් උපදින්නේ නැද්ද? උපදිනවා. බෙල්ලේ භාගයක් කැපුණා කියලා මැරිලා නැහැ. තාම සිත් උපදිනවා. කොහෙද සිත් උපදින්නේ? මිනිසුන්ගේ සිත් උපදින්නේ කොහේ කියලාද කියන්නේ?
හදයවත් රූපයේ පිරිසිදු ලේ තියෙන කොටසේ අපේ හෘද වස්තුවේ පිරිසිදු ලේ තියෙන කොටසේ මේ හදයවත් රූපය කියලා එකක් තියෙනවා. ඒ හදයවත් රූපය උඩ තමයි මේ මනස කියන ධර්මතාවය තියෙන්නේ. එතකොට මේ හදයවත් රූපය ලේවලද තියෙන්නේ? පිරිසිදු ලේ තියෙන පැත්තේ ලේවල ස්පර්ශ වෙමින් නොවෙමින් හදේවත් රූපේ තියෙනවා. ඒතර හදේවත් රූපයේද හිත උපදින්නේ නෑ. හදේවත් රූපයේ උඩ මේ මනස තියෙනවා. එතකොට සිත් උපදින්නේ හැම වෙලාවෙම පිරිසිදු ලේ ධාතුව ඇසුරු කරගෙන. එතන පිරිසිදු ලේ උපදින්නේ නැති වුණොත් එදාට මේ හිත එතනින් අයින් වෙනවා. එදාට කියනවා මරුණා කියලා. එහෙනම් අර සතාගේ බෙල්ල කැපෙනවා දැන්. බෙල්ල කැපිලා මෙයාගේ හෘද වස්තුව නතර වෙන වෙලාව අහම. එතන හිත උපදින්න හැටියක් නෑ. ඒ උපදින හිත වෙන තැනක උපදිනවා. තව විදිහකට මෙහෙම කිව්වොත් මදුරුවෙක් ඉන්නවා අතේ වහලා. අත උස්සලා මදුරුවට ගහනවා. මදුරුවට අත පාත් වෙවි ඇවිල්ලා මදුරුවගේ තටු වල ගෑවෙනවා. මදුරුවගේ හිත උපදින එක නතර වුණාද? මදුරුවගේ ඇඟ උඩට අත පාත් වුණා. හිත උපදින එක නතර වෙනවද? දැන් මදුරුවා ටිකක් තෙරපුණා. අත තව ටිකක් පාත් වෙලා. හිත උපදින එක නවතිනවද? දැන් මදුරුවා පිපුරුණා. මගේ අතේ බරට හිත උපදින එක නතර වුණාද? ඊට පස්සේ තමයි මදුරුවා තැලෙන්නේ. මදුරුවා තැලිලා හදේවත් රූපේ විනාශ වෙයි. හෘද වස්තුව විනාශ වෙන්න ඕනේ. දැන් මදුරුවාගේ උපදින සිත් පරම්පරාවට ඇවිල්ලා උපදින්න තැනක් නැහැ. එතන උපදින්න ආපු හිත මෙතන තැනක් නැති හින්දා අය කූඩුවක් හදාගෙන ඉපදෙනවා. මේ ක්‍රියාව මොනතරම් වේගවත්ද? මම මදුරුවාට ගහලා මදුරුවා තලලා මගේ අත ගන්නකොට ඒ හිත වෙන තැනක ඉපදිලා සිත් කෝටි ගාණක් පහල කරලා ඉවරයි. එහෙනම් උපතයි මරණයයි අතරේ කෙස් ගහක් දාන්න තරම්වත් ඉඩක් නැහැ කියලා කිව්වේ ඒකයි. මැස්සෙකුට මිටියෙන් ගැහුවොත් මිටිය ගන්න කලින් තව තැනක මැස්සා ඉපදිලා හිත කෝටි ගාණක් පහල වෙලා ඉවරයි. ඒ තරම්ම උපත කියන එක හරි වේගවත් බව පිළිතුරු පැහැදිලි කරන්නේ. ඒ නිසා මෙහෙන් මැරිලා ගිහිල්ලා තව තැනක වෙලා බලාගෙන ඉන්නේ උපදින්න තැනක් හොයගෙන. මෙහි අතහැරනකොට එහි අල්ලලා ඉවර වෙලා තියෙන්නේ. මේ කාරණාව පැහැදිලි කරනකොට සමහර අය සමහර තැන්වල සඳහන් කරනවා මැරිච්ච අය උපදින්න සුදුසු තැන හොයා ඒ තැන්වල සැරිසරනවා කියලා. හැබැයි නිර්මල බුද්ධ ආගමේ එහෙම කොහෙවත් උගන්වලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ එක තැනක පැහැදිලි කළා මේ අනිත්‍ය වූ ජීවිතයක් කොයිතරම් ඉක්මනට විනාශ වෙලා යනවද? අපේ ජීවිත හැම එකක්ම අනිත්‍යයි. ඒක මොනතරම් ඉක්මනට විනාශ වෙනවද? මෙතන කරුණු දක්වපු දෙන සඳහන් කළේ දිය මත ඇඳපු ඉරක් වගේ කියලා. දිය මත ඇඳපු ඉර මොනතරම් වේගෙන් මැකිලා යනවද? මිනිස්යාගේ ජීවිතෙත් ඒ තරම් වේගෙන් විනාශ වෙලා යනවා කියලා පැහැදිලි කළා. තනපත් අග තියෙන පිනිබින්දු වාගේ මේ ජීවිතේ කොතන කොයි වෙලාවෙ ඉවර වෙයිද කියන එක තීරණය කරන්න බැරි තරම්ම අනිත්‍යයි කියලා. ඒ තරම්ම අනිත්‍ය වෙච්ච ජීවිතය. පින්නතුනි මරණය නම් බිය යුතු කරුණක් නෙවෙයි. මරණයට සූදානම් වෙන එකයි කරගත යුත්තේ කියන එක පැහැදිලි කරනවා. බය වුණා කියලා කවදාවත් අපි නොමැරි ඉන්නේ නැහැ කියන එකයි මේ සඳහන් කළේ. එහෙමනම් මේ මරණ සතිය
මැරෙන්න ඕනෑම වෙලාවක සූදානම් වෙලා සිහියෙන් ඒ පුද්ගලයා තියන්නයි මරණ සතිය දිනු කරන එකේ තරම්ම වටින්නේ. ඊළඟට මෙතන පැහැදිලි කළා මැරෙනවා කියන කාරණාව ඊටාම සිහියෙන් ප්‍රඥාවෙන් තේරුම් අරගෙන ධර්ම සංවේගයේ උපදවලා මේ පව් වලින් මිදිය යුතුයි කියන හැඟීම ඇති වෙන්න ඕනේ. ඕනෑම කෙනෙක් මැරෙනවා මැරිලා උපදින්නේ ඊටාම දුක්ඛිත තැන්වල නම් මැරෙන්න කලින් ධර්මයේ දැකලා ප්‍රඥාව උපදවලා ධර්මානුකූල ජීවිතයක් පෝෂණය කරලා සුගතියට යන්න පාර හදාගෙන තියෙන කෙනා හරි සතුටින් මේ ලෝකේ ජීවත් වෙලා අවසාන මොහොතේ සතුටින්ම මෙලවින් සමගන්නවා. කුසලයෙන්ම පෝෂණය වෙන්නයි සඳහන් කළේ. එහෙනම් මරණ සතිය අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ පංචකාමයේ ඈත් කරවන එක අපිට සැපක් නෙමෙයි. සමහර අය බය ඒකට. අනිත්‍යයි කියලා කියහම ජීවිතේ දුකයි කියලා කියහම ජීවිතේ එපා කෙරෙව්වා කියලා තමයි කල්පනා. නෑ ජීවිතේ එපා කරවලා නෙමෙයි තියෙන්නේ. එහෙනම් ශක්තිමත් කරවලා තියෙන්නේ. මැරෙනවා නම් ඒකාන්තයෙන්ම ඒකට සූදානම් වෙන්න ඕනේ පිනෙන් පිළිලා. කවදා මැරුණත් කමක් නෑ. මැරිච්ච ගමන් හම්බ වෙන්නේ මීට වඩා හොඳ ජීවිතයක්. ඒක දන්න කෙනා මැරෙන්න බයද? ඒක දන්න කෙනා හරි සතුටින්ම මරණයට සූදානම් වෙනවා. ඒ ජීවිතය ගැන බය වෙලා කලකිරිලා එක්තෙන් වෙලා බලාගත් අතේ බලාගෙන ඉන්න ජීවිතයක් කවදාවත් බුදුදහමෙන් අගය කරන්නේ නැහැ. නිර්භීතව මරණයට මුහුණ දීලා සතුටින් ඉන්න ජීවිත තමයි මේ බුදුදහම තුලින් හැම වෙලාවෙම ගොඩනගලා තියෙන්නේ. ගොඩනගන්න උත්සාහ කරලා තියෙන්නේ. අනිත්‍යයි කියලා ආර්ය වූ කලකිරීමක් නම් ඇති කරගන්න පුළුවන්. සමහර කෙනෙකුට නිකන් කලකිරිනකොට මරණ සතිය තියෙන ආර්ය වූ කලකිරීමකට. මෙතන ආර්ය වූ කලකිරීමක් කියලා කිව්වේ සංසාරේ පිළිබඳව කලකිරීමට. සංසාරයට නොයෙන්න උත්සාහ කරන්න. හැම ප්‍රශ්නයකටම හැම ගැටලුවකටම මූණ පාන්න උනේ සංසාරේ ඉපදිච්ච නිසා. පව් කරන්න බලාපොරොත්තු නැති කෙනෙක් අතින් බොහෝ පව් කරනවා මේ සංසාරේ ඉපදිච්ච හින්දා. ආංගිකයි ආර්ය වූ කලකිරීමක් ඇති කරගන්න. පව් රැස් වෙන්නේ සසරේ ඉපදීම නිසා නම් ඒ පවෙන් අත මිදෙන්න නම් මේ සංසාරයෙන් ඉපදින එක නතර කරගන්න ඕනේ කියන තැනට තමයි යන්න වෙන්නේ. ඊළඟට පින්නතුනි මේ මරණ සතිය කියන භාවනා ක්‍රමයේ ප්‍රඥාවෙන් මේ දිහා බලන කෙනෙකුට වඩාත් යෝග්‍යයි කියලා සඳහන් කළා. ජීවිතේ දිහා ප්‍රඥාවෙන් බලන කෙනෙකුට තමයි මරණ සතිය හොඳට වැඩෙන්නේ කියන එකයි මේ පැහැදිලි කරන්නේ. ඒ මොන හේතුව නිසාද? අන්න ඒ පුද්ගලයා පව් නොකරන ਸਰව සම්පූර්ණයෙන්ම කුසල්ම කරන එහෙම කුසල් රැස් කරලා මේ අකමැති ආකාරයේ මරණයටපත් වීමකට ලක් නොවෙනවා කියලා සඳහන් කරනවා. අකමැති ආකාරයේ මරණයකට. මොනවද අකමැති ආකාරයේ මරණ කියලා කියන්නේ? දුගතියට යන මරණ. දුගතියට යන මරණ වලින් අත් මිදෙනවා. කුසල් රැස් කරලා. එහෙම කුසල් රැස් කරවන්නේ මොකක්ද? මරණ සතිය. නිරන්තරයෙන් මරණ බව දැනගෙන මැරෙන බව දැනගෙන කටයුතු කරලා කුසල්ම කරලා තියෙනවා. ඒ නිසා අකමැති ආකාරී මරණයක් නැහැ. මෙහෙන් චුත වෙනකොටම මීට වඩා බොහොම සුවදායක තැනක උප්පත්තිය ලබන්න ඒ පුජ්‍යලයා කටයුතු හදා ගන්නවා. ඊතා බලවත් කුසල් කෙරෙහිම හැම වෙලාවෙම උනන්දුව දක්වලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි බුදුදහම උගන්වන්නේ මෙලවත් සතුට වෙන පරලොවත් සතුට වෙන ක්‍රමයක් ගැන. මෙලවත් සතුට වෙනවා පරලොවත් සතුට වෙනවා. ඉද නන්දති පෙච්ච නන්දති. කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. පුඤ්ඤං මේ කතන්ති නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ. ඉද නන්දති
පින් කරන පුද්ගලයා මෙලවත් සතුට වෙනවා. පෙච්චනන්දති පරලොවත් සතුට වෙනවා. මෙලව සතුට වෙනවා කියලා කියහම තමන් ගාව කුසල් තියෙන බව දන්න හින්දා මොන වෙලාවෙත් ඉන්නේ සතුටින්. ලෙඩ වුණත් දුකක් නැහැ. ලෙඩ වෙලත් ඉන්නේ සතුටින්. ඇයි ලෙඩ වෙලත් සතුටින් ඉන්නේ? ලෙඩේ දුකක් තියෙනවා. නමුත් මේකෙන් මම මැරෙයිද කියන බය නැහැ. මැරුණත් මට කමක් නැහැ. හේතුව මීට වඩා සැප ඇති තැනක උපදින බව හොඳටම දන්නවා. ඒ නිසා හරි සතුටින්ම ඉන්නවා. පරලොවත් සතුට වෙනවා. මැරිලා ගිහිල්ලා සුගතිගාමී වෙලා උපදිනවා. සුගතියේ ඉපදිලා මනුස්ස ලෝකේ තිබුණට වඩා අවුරුදු කෝටි ගණන් දාඩිය ටිකක්වත් වැහෙන්නේ නැති මහ පුදුම සැපවත් ජීවිතයක් ගත කරනවා. මෙලවත් සතුට වෙනවා, පරලොවත් සතුට වෙනවා. දෙලොවම සතුට වෙනවා. කවුද මනාව පින් රැස් කරගත්ත කෙනා? බුදුදහම උගන්වන්නේ එහෙම පිරිසක් හදන්න. මෙලව පරලොව දෙකම සතුට වෙන පිරිසක් හදන්නයි භාග්‍යතුන් වහන්සේ උගන්වලා තියෙන්නේ. සමහර අය බුදුදහම ගැන කල්පනා කරනකොට අනිත්‍ය ගැනම කියාපු, નિසරු බව ගැනම කතා කරපු දහමක් හැටියට බුදුදහම විවේචනය කරනවා. කොතනවත් සැප සතුට ගැන කතා කරලම නැහැ. මිනිස්සුන්ට සතුට දනවන ධනවාදී ආකල්පයක් දීලම නැහැ කියලා කල්පනාව. බුදුරජාණන් වහන්සේ තරම් සතුට උදා කරවන්න මග කියලා දුන්න ශාස්ත්‍රවරේ මේ ලෝකේ තව පහළ වෙලත් නැහැ කියලා දන්නේ භාග්‍යතුන් වහන්සේ අඳුරගත්ත කෙනා. අනිත්‍ය පෙන්නලා, දුක පෙන්නලා, අනාත්ම බව පෙන්නලා මිනිස්සුන්ට කරලා තියෙන්නේ ආත්ම ශක්තිය වඩා වර්ධනය කරවලා. අනිත්‍ය වූ ජීවිතෙන් වැඩි වැඩියෙන් පින් රැස් කරවලා හෙට මැරෙන්න ඉස්සරලා අද වීරිය වඩන්න. ඒ නිසා අද පින් කරවලා තියෙනවා. ඒ අනිත්‍ය දැනගත්තේ නැත්නම් මෙයා හෙටට කල් දාලා ඉඳලා මැරෙනකම්ම දන්නේ. නමුත් ප්‍රඥාවන්තයා හෙට මැරෙයි කියලා බයි අද පින් කරනවා. ඒකටයි භාග්‍යතුන් වහන්සේ පාර පෙන්නලා තියෙන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ සත්වයන්ට සතුටින් ඉන්න, සතුට නැති කරගන්න නෙමෙයි කියන එක තමයි කෙටියෙන්ම සිහිපත් කරන්නේ. අපේ හිත සුව සහ සැප සඳහා ඊ타ත්ම නිර්භයව සුවපත් වූ ප්‍රබල මනසකින් ජීවත් වෙන මඟ පෙන්වන්න බුදුරජාණන් වහන්සේ මේ කරුණ දේශනා කළා. පුද්ගලයාට ඊටාම ප්‍රබල මනසක් ඇති කරවන්න. මේ එකම කාරණාව සඳහන් කරන්නේ ප්‍රබල මනසක් ඇති කරවන්න කියලා කිව්වේ. මෙතන ප්‍රබල මනසක් ඇති කරවනවා කියලා කිව්වේ මැරෙන්න බය නැතිම ජීවිතයක් පෝෂණය කරනවා කියන එකයි. ඒ තරම්ම ශක්තිමත්. කවදද මැරෙන්නේ, කොතනද මැරෙන්නේ, මොන ලෙඩෙන්ද මැරෙන්නේ? පිළිකාව හැදුනත් බය නැහැ. වකුගඩුව නරක් වෙලා කිව්වත් බය නැහැ. අක්මාව දිය වෙලා කිව්වත් බය නැහැ. මනස ශක්තිමත්. ඒ නිසා ආහාර මෙහි දුවන්න, අතන මෙතන ලගින්න, යන්ත්‍ර සූත්‍ර වලට ජීවිතේ බාර දෙන්න එහෙම වුවමනාවක් නැහැ. මට නිදහසේ හුස්ම ටික පිට කරන්න ඉඩ ඉල්ල ගන්න එක තමයි කරන්නේ. ඒ මනස හරි ශක්තිමත්. බය නැහැ කොහොමවත්. එහෙම අය අද අපි අතර ජීවත් වෙනවා. ආන් එහෙම කෙනෙක් හදන්නයි භාග්‍යතුන් වහන්සේ කරුණ දක්වලා තියෙන්නේ. ඒකයි මේ ශක්තිමත් මනසක් ගැන කියලා සඳහන් කළේ. පංචකාම ලෝකයෙන් මිදෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. පංචකාම ලෝකයෙන් භාග්‍යතුන් වහන්සේ මිදෙන්න දේශනා කළේ මේ ජීවිතේ නීරස කරවන්න එහෙම නෙමෙයි. සමහර අය අකමැතිනේ පංචකාම ලෝකයෙන් මිදෙන්න. මේ පංචකාමයේ මතම ජීවත් වෙන්න තමයි කැමති. විනෝද වෙන්න නැත්තම්,
බොරුවක් කියන්න නැත්තම්, විහිළු කරන්න නැත්තම්, hina වෙන්න නැත්තම්, රූපවාහිනී බලන්න නැත්තම්, නටන්න ගයන්න සාද පවත්වන්න නැත්තම් ඒ ජීවිතෙන් වැඩක් නැහැ කියලා හිතන අය බුදුදහමට කැමති නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේ හැම දෙයක්ම පිටු දකින්න නිසා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ හැම දෙයක්ම පිටු දැක්කේ ඇයි? ඒවට ඇබ්බැහි වෙච්ච කැමති වෙච්ච අය ඒ කාන්තෙන්ම ඊළඟට දුක්ඛිත උපතක් ලබන නිසා. සංසාරේ සත්වයා දුක් විඳිනවට නෙමෙයිනේ භාග්‍යතුන් වහන්සේ කැමති. මහා කල්ප අසංඛ්‍ය 4ක් පාරමිතා පිරුවේ මේ සසර මිනිස්සු දුක් විඳිනවා දකින්නද? දුකට වැටිලා ඉන්න මිනිස්සු දුකෙන් නිදහස් කරවන්න. මේ කරගෙන යන දේවල් වල ආදීනවේ අපිට වඩා හොඳින් දන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ කරුණ එකතු කරලා පංචකාමයෙන් ක්‍රමයෙන් ඈත් වෙන්න කියලා කියහම අපිට ඇති වෙන්නේ පිළිබඳව පුදුමාකාර දුක. අකමැත්ත. දැන් බලන්න සමහර දේවල් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපුවා සමහර කෙනෙකුට හිතෙන්නේ කොහොමද කරන්නේ කියලා. කරන්න පුළුවන්ද මෙවුවා කියලා හිතෙන්නේ. කරන්න බැරි දේවල් දේශනා කරනවාද? දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු 6 වෙනි සිල්පදේ විකාල භෝජනා වේරමණී සික්ඛාපද. සමහර අය අහනවා රාත්‍රියට ආහාර ගන්න නැතුව කොහොමද ඉන්නේ කියලා. ඉන්න පුළුවන්ද කියලා. දැන් සමහර කෙනෙක් කියනවා උදේට නැතත් කමක් නැහැ, දවල්ට නැතත් කමක් නැහැ. රාත්‍රියට නම් නැතුව ඉන්න බෑ කියලා. නමුත් ඔක භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කළේ? සංසාරෙම පටල අරගෙන යන මහ කෙලෙස් ගොඩක් ඔය කෑම පිඟානේ තියෙනවා. මුළු සංසාරෙම පටලන කෙලෙස් ගොඩක් ඔය කෑම පිඟානේ තියෙනවා. ඉන්ද්‍රියන් පහේම කෙලෙස් උපද්දවනවා. මේ බත් පිඟානට කරන්න පුළුවන් වෙලා තියෙන හරිය. ඉන්ද්‍රියන් පහේම කෙලෙස් උපද්දවනවා. ඒ කොහොමද ඉන්ද්‍රියන් පහේම කෙලෙස් උපද්දවන්නේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් දිවේ විතරනේ කෙලෙස් ඉපදුනේ කියලා. රස රාගයේ දිවේ ඉපදෙනවා. ඒ හින්දා හිතෙන දේවල් කන්න ඕනේ වෙනවා. හැබැයි පාට දේවල් එකතු වෙලා තියෙනකොට ඇහි ඇති වෙන රූප රාගය. පාට කෑම දැකලා රූප රාගය ඇති වෙනවා. එතකොට ශබ්ද රාගය කොහොමද ඇති වෙන්නේ? මොනවා හරි බදිනකොට ඇහෙන හඬ අපි ඒකට කොච්චර කැමතිද? ওই බැදෙන එකත් එක්ක තව ටිකකින් කෑම කන්න තියෙන හින්දා. එතකොට බැදෙන ඒවා පුපුරනවා. ගැඹුරු තෙලේ දාහම ඒවා පුපුර බැදෙනවා. එතකොට නිකන් අපි කියන්නේ දිවට කෙලවුණනවා වගේ කියලා. කාරණාව වෙන්නත් කලින් රස රාග උපදිලා. දැන් මේ රස රාග උපද්දවන්නේ කොහෙන්ද? කනේ. අර හඬ අහහා. එතකොට බලන්නකො පින්නතුනේ සමහර ඔය මාල් පින්නක් ව්‍යංජනයක් ලිපේ තියෙනකොට ඒක පැහැෙනකොට නැගෙනවා හඬ. අර වැහි බින්දු වැටෙනවා වගේ උඩ පැන පැහැෙනකොට හඬක් ඇහෙනවා. ආන්ගේ හඬ තව ටිකකින් මේ උණුසුම් ආහාරයත් එක්ක මට මේ උණුසුම් ව්‍යංජනයත් එක්ක කැම කන්න පුළුවන් නේ කියලා තණ්හාවක් උපද්දවනවා. ආන් කන සම්බන්ධ වෙච්ච හැටි. සුවඳ නාසය සම්බන්ධ කරනවා. එතකොට දිවේ ඇති වෙන රස රාගය අනික් හතර දෙනාම අල්ලගත්ත හැටි. එතකොට දැන් ওই හතර දෙනාම තණ්හාවනේ. මේ තණ්හාව තියාගෙන කවදාවත් නිවන් දැක්ක හැකිද? ආංගිකයි දේශනා කළේ පුළුවන් නම් තුන් වේලෙන් එක වේලක් අත්හරින්න උත්සාහ දරන්න. භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන උදාහරණයක් පෙන්වුවා. හොරෙක් ඉන්නවා. ඒ හොරා පාරවල් පහක යන මිනිස්සු මංකොල්ල කරනවා. එක හොරයි ඉන්නේ. ඒ වෙලාවට ඒ පාරේ ඉන්නවා.
මිනිස්සුන්ගේ ධනයත් පැහැර ගන්නවා මිනිස්සුත් මරනවා. දැන් මිනිස්සු මේ පාරවල් පහේම යන්න බයයි. ඇයි හොරා අද කොයි පාරේ ඉඳීද දන්නේ නැහැ. ඒ හින්දා මිනිස්සු කට්ටියක් සංවිධානය වුණා ඉන්නේ එක හොරයි. ඒ හොරා මරලා දැම්මොත් පාරවල් පහම නිදහස්. අන්න ඒ වාගේ මේ ආහාරයට තියෙන තණ්හාව යම් දවසක අයින් කරන්න පුළුවන් වුණොත් මේ පංච ඉන්ද්‍රයන්ගෙන් ආහාර සම්බන්ධයෙන් උපදින කෙලෙස් ඔක්කොම ඉවරයි. අර තනි හොරා මරහම පාරවල් පහම නිදහස් වගේ කෑමට තියෙන තණ්හාව නැති කරාම පංච ඉන්ද්‍රියම නිදහසේ පැත්තේ. එහෙනම් කෙනෙක් අහනවා කොහොමද මේ කරන්නේ කියලා. භාගතුන් වහන්සේ පෙන්නවා බැරි නම් කියන්නේ නැහැ කියලා. පුළුවන් දෙයක් තමයි භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඊළඟට පින්නතුනි අපේ හිත මේ සුවය සහ සැපය සඳහා ඊටාත්ම කැමැති. නිර්භයව සුවපත් වූ ප්‍රබල මනසකින් ජීවත් වෙන්න තියෙනවා නම් ඒ පුජ්‍යලේ හරි ශක්තිමත් කියලා අපි සඳහන් කළේ ඒකයි. පංචකාම ලෝකයෙන් මිදිලා බොහොම සතුටින් ජීවත් වෙන්න තියෙනවා නම් සම්පූර්ණයෙන්ම පංචකාම ලෝකෙන් අපිට එකපාර මිදෙන්න පුළුවන්ද? සම්පූර්ණයෙන්ම එකපාර මිදෙන්න පුළුවන් කමක් නැති හින්දා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ ක්‍රමක්‍රමයෙන් පංචකාමයෙන් ඈත් වෙන්න කටයුතු කරන්න කියලා. ක්‍රමක්‍රමයෙන් ඈත් වෙන්න කටයුතු කරන්න. ඒක තමයි බුද්ධ ආගමේ තියෙන විශේෂත්වය. හැමතැනම අනුපූර්ව ප්‍රතිපදාවක් තමයි පෙන්නලා තියෙන්නේ. මනාව පිළිවෙලට සසරින් එතර යන්න කරුණු භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. දේශනා කරපු සිල්පදේ ඉඳලා හැම එකක්ම තියෙන්නේ පිළිවෙලට. පානාති පාතාවට වඩා හොරකම් කිරීම හරි බලවත්. ඊට වඩා භයානක කුසල් තියෙනවා වැරදි කාමසේවනේ. බොරු කියන්න ගියහම එයාට කරන්න බැරි පවක් නැහැ කියලා කිව්වේ. රාහමෙරට බැහි වෙච්චහම නිරේවල් වල දුක් විඳලා ආපහු ඉපදෙන්න වෙන්නේ උම්මත්තකේ වෙලා. ප්‍රාණඝාත කරන කෙනා අල්පායුෂ්කයි. නැවත මනුස්ස ලෝකෙට ආවම. නමුත් ඒ ජීවත් වෙන කෙටි කාලය තුල සත්පුරුෂයෝ හම්බුනොත් හුඟක් පින් කර හැකියි. හොරකම් කරපු අයගේ ධනෙ විනාශ වෙනවා. නමුත් ධනෙ තියෙනකන් හුඟක් පින් කරගත්ත හැකියි. වැරදි කාම සේවනය කරපු අයට මනුස්ස ලෝකෙට ආවම සමහර ලාවට ස්ත්‍රීත් නොවන මනුෂ්‍යත් නොවන හැටියට උපදිනවා. සමහර වෙලාවට පුරුෂයන් වෙලාම ඉපදිලා බීජෝත්පාදනය වෙනවා. තිරිසන් ආත්මවල තමයි ඉපදෙන්නේ. ඊට පස්සේ බීජ කපලා අයින් කරනවා. ශක්තිමත් කරන්න කියලා. එහෙම කර්ම වලට මූණ පානවා. නමුත් අර විදිහට මනුස්ස ලෝකෙ ඉපදලා සත්පුරුෂයෝ ඇසුරු කෙරුවොත් ඒත් පින් කරනවා. බොරු කියන අය සංසාරේ බොහොමත්ම අසරණ જાතියක්. ප්‍රාණඝාත කරන අය සංජීවයේ උපදිනවා කියලා කිව්වේ. බොරු කියන අය කාලසූත්‍රයේ උපදිනවා කියලා සඳහන් කළා. එහෙනම් ප්‍රාණඝාත කරපු මිනිස්සු ගියපු නිරේට වඩා උසස් නිරේකට යනවා බොරු කිව්වා. එහෙම ගිහිල්ලත් මනුස්ස ලෝකේ ඉපදිලා නොයෙක් දුක් වලට මූණ පානවා. නමුත් රහමෙර පාවිච්චි කරපු කෙනා මනුස්ස ලෝකේ ඉපදුනහම බොහෝ වෙලාවට උම්මත්තක වෙනවා. අරගොල්ලෝ කොහොම ඉපදිලත් උම්මත්තක බවක් නැති හින්දා සත්පුරුෂෝ මුණ ගැහිලා සුගතිගාමී වෙන්න පාර හදාගන්න පුළුවන්. නමුත් උම්මත්තකයට ඒක කරගන්න බෑ. එහෙනම් මේ සිල්පද ටික මනා අනුපූර්ව ප්‍රතිපදාවක තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ 6 වෙනි ශික්ෂාපදේ පෙන්වුවා. ඊළඟට 7 වෙනි එක පෙන්වුවා. ඊළඟට 8 වෙනි එක පෙන්වුවා. ඒවට නම් අපි මොනවා කියලාද කීවේ? 6 7 8 9 10 ශික්ෂාපද වලට අපි ඒවට කිව්වා ප්‍රඥප්ති වද්‍යයි කියලා.
භාග්‍යතුන් වහන්සේ යම් තැනක යම් විනය ශික්ෂාවක් පනවලා තියෙනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥප්තිය. ඒක යමෙක් උල්ලංඝනය කරනවා නම් ඒ ප්‍රඥප්තිය උල්ලංඝනය කරපු නිසා බාධා වෙන්නේ නිවනට. එහෙනම් කොතනද ප්‍රතිපදාවක් නැතුව පිළිවෙලක් නැතුව භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා තියෙන්නේ? හැම තැනම තියෙන්නේ මනාව වූ අනුපූර්ව ප්‍රතිපදාවක්. ආන් එහෙනම් මේ පංචකාමයෙන් මිදෙන්න කරුණු දක්වන තැනත් භාග්‍යතුන් වහන්සේ මනාව අනුපූර්ව ප්‍රතිපදාවක් ඔස්සේ ක්‍රමක්‍රමයෙන් පංචකාමයෙන් ඈත් වෙන්න කරුණු පැහැදිලි කරලා තියෙනවා. පංචකාමයේ මේ කරුණු දක්වනකොට විශේෂයෙන් පැහැදිලි කළා පංචකාම සම්පත් එකතු කර කර ඒ මත ගොඩ ගැහි ජීවත් වෙන අයට වඩා පංචකාමයේ ඌණ වෙච්ච අයට සතුට තියෙනවා කියලා. රැස් වෙන්න හැම වෙලාවෙම ඇති වෙන්නේ දුක. අස් වෙන්න, හිස් වෙන්න, නිදහස් වෙන්න හැම වෙලාවෙම තියෙන්නේ සතුටක් සැනසීමක්. එහෙනම් පංචකාමයේ දැඩිව ගැලෙන්න ජීවිතයේ දුක් සහිතයි. බොහෝ දේවල් අත්හැරලා නිදහස් වෙන්න ඒ පුද්ගලයා බොහොම සතුටින් ජීවත් වෙන පුද්ගලයෙක්. අර එක කාරණාවක් වෙනතුනි මේක පැහැදිලි කරන්න සඳහන් කරේ. එක රජ කෙනෙකුට සතුට නැහැ. රජුරවන්ටත් සතුට නැත්තම් මේ ලෝකේ වෙන කාට සතුට තියනවා කියන්නේ? නමුත් රජුරවන්ටත් සතුට නැහැ. රජුරුව පුරোহিত බ්‍රාහ්මණයට කතා කරලා කියනවා මට පුළුවන් නම් සතුට හොයලා දෙන්න කියලා. මේ එකක්වත් වැඩක් නෑ සතුට හොයලා දෙන්න. පුරোহিত බ්‍රාහ්මණය කියනවා මම මේක කරන්න. සතුටින් ඉන්න කෙනෙකුගේ කබායක් ගෙනල්ලා ඔබ වහන්සේට අන්දවන්න තිබුණොත් ඔබ වහන්සේට සතුට හම්බ වෙනවා. හැබැයි ඒකද සතුටින් ඉන්න කෙනෙක් හොයාගන්න ඕනේ. රජුරුවන්ගෙන් පිරිස ඉල්ලගත්තා. රජුරුවන්ගෙන් මිලමුදලුත් ඉල්ලගත්තා. අර මිනිස්සුන්ට සල්ලි දුන්නා. ඒ මිනිස්සු රට පුරාම හැම තැනම පිටත් කරලා එළියා. සතුටින් ඉන්න කෙනෙක් හම්බුනොත් මංගාවට එක්කෙන්න. මාස ගාණක් ගියා කවුරුවත් කතා කළේ නැහැ. අන්තිමට පුරোহিত බ්‍රාහ්මණයා සියලු දෙනා රැස් කෙරුවා. සතුටින් ඉන්න කෙනෙක් හම්බ වෙලාද? කාටවත් හම්බ වෙලා නැහැ. ඊට පස්සේ දැන් යනවා බලාපොරොත්තු අත්හැරලා. ආංගේ යනකොට මහ රාත්‍රියේ පාරායිනේ තියෙන පුංචි අතු පැලක ඊටාම මිහිරි හඬට වීණාවක් වයනවා. මේ රෑ කරවලේ චූටි පැල්පතක්. නමුත් මේ පැලෙන් ඇහෙන වීණා හඬ පුදුම මිහිරි. බ්‍රාහ්මණයා හිතුවා මේ මිනිහා නම් සතුටින් ඉන්න කෙනෙක්. දොර ගාවට ගිහිල්ලා කතා කළා. අර මිනිහා ඇතුළේ ඉඳලා ඇහුවා කවුද? සඳහන් කළා මම අහවල් රජුරුවන්ගේ පුරোহিত බ්‍රාහ්මණයා. මම ආවේ සතුටින් ඉන්න කෙනෙක් හොයන්න. මාස ගාණක් හෙව්වා. තාම හම්බුනේ නැහැ. මං ආපහු යන්නේ සතුටින් ඉන්න කෙනෙක් නැති හින්දා. මේ පැලගාමී යනකොට උඹේ වීණාවේ හඬ ඇහුණා. මේ වාගේ චූටි පැලක මේ තරම් ලස්සනට වීණා වයන්නේ උඹේ හිතේ සතුට ඒ වීණා හඬ ඇතුලේ තියෙනවා. මං ආවේ උඹෙන් කරුණාහන්න අහලා උඹෙන් උදව්වක් ඉල්ල ගන්න. මොකද්ද කියලා ඇහුවා. සඳහන් කළා යාළුවේ අපේ රජුරවන්ට සතුට ගෙනල්ලා දෙන්න. මට සතුටින් ඉන්න මිනිහෙක්ගේ කබායක් ඕනේ. පුළුවන් නම් මට උඹේ කබා එදියන් කියලා. මේ මිනිහයා කියනවා යාළුවේ කනගාටුයි. මට කබායක් නැහැ. එතකොට මේ මිනිහයා බොහොම නිදහසේ මේ එහෙමවත් දුකක් නැහැ. අත්හැරිලා. ඇඳුම් නැති තැන සතුට තියනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒ තරම්ම අත්හැරලා. ඒ අත්හැරීම පුදුම සතුටක් ඔහුට ගෙනල්ලා දීලා.
නමුත් අපේ ගෙදර බලන්නකො ඇඳන් පුටු වැඩි වෙන්න කොච්චර දුකක් තියෙනවද කියලා. යාන වාහන වැඩි වෙන්න කොච්චර දුකක් තියෙනවද? ඇඳුම් ටික වැඩි වෙන්න කොච්චර දුකක් තියෙනවද? භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ 3 සිවුරෙන් යැපෙන්න කියලා. නමුත් ඇඳන් පුටු වැඩි වෙන්න ඔබ පිහින්න ඕනේ. පිරිසිදු කරන්න ඕනේ. හැමදාම දවසක් දෙකක් යනකොට දූවිලි. පිටස්තර මිනිස්සු ආපුවම අපි ගැන විවේචනය කරයි. වෙනම පිරිසක් තියාගන්න වෙනවා ඒව පිහින්න. වාහන දෙක තුනක් තිබ්බහම හොදන්න පිහින්න පිරිසිදු කරන්න හදන්න නඩත්තු කරන්න. අනිත් ඇඳුම් පැළඳුම් වැඩි වෙන්න ඒ කොතනවත් සතුට තියෙනවද? එක තැනකවත් සතුට නැහැ. වැඩි වෙන්න දුක තමයි ගොඩ ගැහිලා තියෙන්නේ. අන්න ඒ හින්දා මෙතන පැහැදිලි කළේ පංචකාමයේ ක්‍රමක්‍රමයෙන් අඩු කරන්න ඕනේ. අඩු වෙන්න ඒ පුද්ගලයන් තමයි සතුට වෙන්නේ. ඒ පුද්ගලයා තමයි ශක්තිමත්. ඒ අය තමයි නිර්මල. ආන් එතෙන්ට යන්නයි භාග්‍යතුන් වහන්සේ පංචකාම සම්පත් වලින් පුළුවන් තරම් අයින් වෙන්න මඟ පෙන්නනවා.